අලුත් අවුරුද්දේ අලුත් සිතුවිලිත් එක්ක පෝෂණය වෙන්න උත්සාහ කරන කාලයක තමයි ඔබත් මාත් මේ විදිහට සඳුන් අරණෙන් මුණ ගැහෙන්නේ. ඉතින් වසන්තය අලුත් අවුරුද්ද මේ සෑම දෙයකදීම පවුල කියන සංකල්පයත් එක්ක තමයි අපි මේ සියලු කාරණා බද්ධව වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම මේ සියලු දේ සමරන්නේ. ඉතින් පවුල ගැන කතා කරනකොට මේ පවුල තුල ප්‍රධානම භූමිකාව රඟපාන්නේ අම්මා සහ තාත්තා. මේ අම්මා සහ තාත්තගේ වගකීම ඔබ අප හිතනවට වඩා මේ සාකච්ඡාවකින් ආවරණය කරන්න පුළුවන් යයි අපි හිතනවට වඩා පුළුල් ශේෂ්ත්‍රයක්. ඉතින් අපි හිතුවා අද දවසේ ඒ පුළුල් ශේෂ්ත්‍රයේ ඒ වගකීම යම් කිසි ආකාරයෙන් මොන වගේ වෙන්න ඕනිද මොන විදිහටද අපේ ඒ පවුල සාර්ථක කරගන්න මේ කියන භූමිකාවන් දායකත්වයේ සපයන්න ඕනි කියන කාරණාවක් පිළිබඳව අද දවසේ සාකච්ඡා කරන්න. ඉතින් අද දවසේ සඳුන් අරන අපේ මැදිරියට බොහොම ගෞරවයෙන් යුතුව බොහොම හොඳට ඔබට හුරු පුරුදු මුහුණක්කට අපි ආරාධනා කරා මේ අලුත් අවුරුද්දේදී. ඒ තමයි ආධ්‍යාත්මික සංවර්ධන මනෝවිද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්න මහත්මිය. ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. ආයිබෝවන් පවිත්‍ර ඔබ ඇතුළු සියලුම කණ්ඩායමට සුබ අලුත් අවුරුද්දක්. ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම හද පිරිස අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ අපි හිතුවා අලුත් විදියටම හිතලා අලුතෙන්ම කතාව පටන් ගන්න. හොඳයි නේද මේ මාතෘකාව? මම හිතනවා හැමදාම අලුත් විදිහට හිතනවා නම් ගොඩක් හොඳයි කියලා. හරි. අපි හිතුවා අද දවසේ අර සමාජයේ තියෙන කුඩාම ඒකකයේ වුණත් ඒ ඒකකයේ තුලින් අපේ රටකට සමාජයකට කරන්න පුළුවන් තියෙන වගකීම මෙහෙමයි මෙච්චරයි කියලා කියන්න බෑ. අපි පවුල කියන්නේ මොකක්ද කියලා මුලින්ම අපි අර අහමු. පවිත්‍රා හැමෝම කතා කරන පවුල ගත්තාම විස්තృత පවුල ගොඩක් කතා කරනවා නැතනවා කියන ඔව්. එතකොට එතනදී අම්මා තාත්තා දරුවෝ සහ ආච්චි සීයා නෑදෑ පිරිස ගැන කතා කරනවා. හැබැයි අපි හැමදාම ඔය ගැන කතා කරලා යනවා. හැබැයි හැමදාම මේ ඇතුළේ අන්තයේ තියෙන ප්‍රශ්න හැමදාම එක විදිහට එහෙමම පවතිනවා. ඉතින් අද මට කතා කරන්න ඕනේ වුණේ ඉතා පවුල කියන්නේ අවබෝධයෙන් යන දෙදෙනාටම ගරු කරන ඉන්න සමාජිකයන්ට අභිමානවත් ලෙස ජීවත් වෙනට අවට පරිසරය හදලා දෙන ඉතා යහපත් කායික මානසික සුවයෙන් ජීවත් වෙන පිරිසට මම කියනවා යහපත් පවුලක් කියලා. ඉතින් ඒ අරින්න නැත්තම් අර නමට ඉන්න සමාජිකයෝ ගැන නෙමෙයි මම අද කතා කරන්නේ. ඉතින් ඒ නිසා මෙතන විශේෂයෙන්ම කතා කරනවා සැමියා බිරිඳ. එහෙම නැත්තම් අම්මා තාත්තා මේ බක් මාසය වසන්ත මාසය පවිත්‍ර මතක් කරා. ඉතින් ඒ නිසා දැන් මේ ඊටාම තෑගි භෝග ලැබලා කට්ටිය එකතු වෙලා සතුටු වෙලා ජීවිතය අරගෙන ගියත් අමනාපකම් අයින් කරත් මට හිතෙනවා ඒ අමනාපකම් මතු පිටින් අයින් කරාට ඇතුළාන්තයේ යම් අයගේ අරගෙන ආපු කාලයක් තිස්සේ අමනාපකම් තාමත් තියෙනවා. ඒක නිසා තමයි අවුරුද්ද ඉවරනත් අයපහු රණ්ඩු වෙන්නේ, බැනගන්නේ, කෑ ගහගන්නේ, කෝප වෙන්නේ. ඒක නිසා අපි ඒක අදත් අයින් කරගෙනම යන්න උත්සාහයක් දරමු කියලා දෙමු පවිත්‍රා. විශේෂයෙන්ම දැන් සැමියා බිරිඳ ගත්තාම මේ දෙන්න කාලේ අතීතේ කවුද? පෙම්වතා පෙම්වතියනේ නේද? අනිවාර්යයෙන්. එහි ප්‍රතිඵලයක්නේ විවාහය. විවාහය. එතකොට මේ ප්‍රතිඵලයේ සොඳුරුම අත්දැකීම තමයි මේ පෙම්වතියෙක් සහ පෙම්වතෙක් වෙලා ඉන්න කාලේ. සොඳුරු වදන්, සොඳුරු කියමන්, සොඳුරු බලා ගැනීම, ඇහුම්කන් දීම උපරිමයෙන් තියනවා නේද? බලා ගන්න එක හැම දෙයක්ම ඉතාම උපරිමයෙන් තියනවා. මේක පෙන්ලා දැන් මෙතන තියෙන්නේ මල් පෝච්චියක්නේ. මෙතන මල් ටිකක් තියෙනවානේ. හැබැයි බැරි වෙලා හරි සැමියා කිව්වොත් මෙතන තියෙන්නේ මෙතන කළු ගලක් කියලා පෙම්වතිය මොකද කියන්නේ? නෑ කියනවද? නෑ. ඒ කාලේ ඔව් ඒකත් කළු ගලක් කියලා ඒ තරමට කියන දේ අහුම්කන් දෙනවා, ගරු කරනවා. කිසිම දෙයක් මතකයක් නැහැ. හැබැයි මේ දෙදෙනා මම හැමදාම කියන දේ තමයි ලෝක දෙකකින් එන්නේ පවිත්‍ර. එතකොට සිතුවිලි විවිධාකාරයි වෙනස්. එතකොට බලාපොරොත්තු වෙනවා ඒ අර ආපු ඒ ලෝකයේ ඉඳලාම ජීවිතේ පවත්වාගෙන යන තුරුම අර දැකපු දේවල් ඒ විදිහටම පවත්වාගෙන යන්න ඒකෙන් අයින් වෙන්න කියනවා මම. ඒකට හේතුව තමයි දෙදෙනා අඳුනගන්නේ අර කොවිඩ් කාලේ ගෙදර ඇතුලේ හිටියා වගේ ප්‍රශ්න ආවා වගේ ජීවිතේ පවත්වාගෙන යනකොට තමයි අර ගැළපිච්ච දේවල් නොගැළපීම් බවට පත් වෙන්නේ. එතකොට ඒක තමයි විශේෂයෙන් අවබෝධ කරගන්න ඕනේ ඔබේ ජීවිතේ. මේ වෙනම දෙයක් නෙමෙයි මම හැමදාම කියනවා මේ අපි අලුත් කරගන්න ඕනේ ගෙදර තියෙන වඩු බාන්න ටික නෙමෙයි. එහෙම නැත්නම් අවට තියෙන දේවල් ටික නෙමෙයි. ඔබේ අතුලාන්තය ඔබ සුද්ධ කරගන්න ඕනේ. ඔබේ ගෙදර ඔබ සුද්ධ කරගන්න. ඔබේ ගෙදර කියන්නේ ඔබේ අතුලාන්තය. එතන සුද්ධ කරපු තැන මේ ලෝකේ හරි සුන්දරයි. හැමදාම අර සතුටෙන් ඉන්න පුළුවන් පවිත්‍රා. ඉතින් ඒක නිසා ඒක අර විශේෂයෙන් මවක් කාන්තාවක් අම්මා කෙනෙක් ගෙදර
පියා ගෘහමූලික තමයි. හැබැයි මව නැති තැන එතන ගෘහමූලිකත්වයෙන් ඇති වැඩක් නැහැ. එතකොට මවගේ කාර්යභාරයත් අති විශාලයි. අර පෙම්වතා දෙන්න එකට එකතු වෙලා ජීවිතය පවත්වගෙන යනකොට අර සොඳුරු වදන් ටික අමතක වෙලා යනවා. ඒක මම අත්දැකීම් වලින් කියන්නේ මොකද මං ගාවට එන අය වෙනදට කොහොමද පවිත්‍රා මේ ආදරය කරන කාලේ දැන් තරුණ අයනේ. අපි පෙම්වතට කතා කරන්නේ කොහොමද? ඔව්. අමාරුම ප්‍රශ්නයක් සජීවී වැඩසටහනක ඇහුවේ මං හිතන්නේ. හරි. ඔව් ඉතින් අපි ආදරයට කියනවා නේද? ආදරණීය වදන්. ආදරණීය වදන් නෑ ඒක මං හිතන්නේ අමාරු නෑ ඒක හරි සුන්දරයි. ඒවලදී මම කියන්නම් පැටියෝ රත්තරම් මැණික ඔය බොහෝ සුන්දර දේවල් කියනවා. හැබැයි ජීවිතේ පවත්වගෙන ප්‍රශ්න අර්බුදත් එක්ක යනකොට ඔය රත්තරම් පැටියෝ මැණික කියපු දේවල් වලට මොකද වෙන්නේ? ඔව් ඒවා වෙන වෙනම භාෂාවකට පරිවර්තන වෙනවා. වෙනම භාෂාවකට පරිවර්තන. මොකද මගේ ඉස්සරහ අපිට ඒවා කතා කරනවා කට්ටිය. එවිල්ලා ඒක එළියට දානවා. හැබැයි මම කියන්නේ ඒක අසුන්දර නෑ සුන්දරයි. හිතේ තියාගෙන ඉන්නට වඩා එළියට දාලා තමන් ඒක අර අපි කියන ක්ලෙන්ස් වෙන එක සුද්ධ කරගන්න එක ඉතාල වටිනවා. ද්වේෂ කර ඉන්නවට වඩා. ඊට පස්සේ මොකද වෙන්නේ දෙන්නාගේම අභිමානයට පහර ගහ ගන්නවා. ඕක බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා තමන්ගේ දරුවන් ඉන්නවා. දරුවෝ ඕක මොකද රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කළා මොකද කරන්නේ? ඒගොල්ලොත් අර කතන්දරයක් තියෙනවානේ අර ජීවිතේ පවත්වාගෙන යනකොට ඒක දැන් අම්මා තාත්තා කරන අපිත් ඒක කරන්න ඕනේ වගේ එකක් තියෙනවා. ඊට පස්සේ ඒක පුරුද්ද බවට පත් වෙනවා. ඒක නෙමේ වෙන්න ඕනේ ඔබෙන්. ඔබ දෙදෙනාට ආදර්ශමත් වෙන්න. අර කතන්දර ටික අයින් කරලා අභිමානයට පහර දෙන්න. මොකද මම ඒවා කියන්නේ නැහැ. මොකද පවිත්‍ර අපහසුතාවටපත් වෙන නිසා නැත්තම් මේ කතන්දර ටික එහෙමම තියෙනවා. එතකොට ඔබ වෙනස් වෙන්න. එහෙමනම් මම උදාහරණයක් කියන්නම්. මට මොකද හේතුව පවිත්‍ර ගිය සතියේ දවසක ගිය සතියේ වැඩසටහනදී පවිත්‍ර මතක් කරා ඇත්තටම රැකියාව කරලා නැවත රැකියාව කරන කාන්තාව හා සම්බන්ධව. එතකොට කාන්තාව ඔබට ඔබේ වැරදි ගැන කතා කරනවට වඩා ඔබට අපි විශේෂයෙන්ම ඔබට අභිමානයක් එකතු කරලා දුන්නොත් මම හිතනවා ඔබ ඔබේ ජීවිතය වෙනස් කරගන්නවා. නැත්නම් වැරදි කතා කරොත් ඔබ දන්නවා ඔයගොල්ලන් කියනවා තමයි අපි කොහොමද වෙනස් වෙන්නේ. එහෙමත් කතන්දර එන්න පුළුවන්. මට ඉතා සොඳුරු මම වැඩසටහන් වලට එළියට යනකොට ඉතා මේ මයංගනේ පැත්තේ මට යන්න සිද්ධ වුණා. ඒ වැඩසටහනේදී මම කතා කරේ ඇත්තටම මේ ආදරයේ විවාහයේ ජීවිතය වගේ කතන්දර ටිකක්. ඒ කියන්නේ අපි කොහොමද ආදරයෙන් සතුටින් පවුලක් විදිහට ප්‍රශ්න ගැටලු අර්බුද තිබුණත් ජීවිතේ පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් මම ප්‍රශ්නනේ මට ගොඩක් එන්නේ පවිත්‍ර ජීවිතේ එන්නේ සොඳුරු දේවල්ට වඩා එන්නේ ගොඩක් ප්‍රශ්න. හැබැයි මට හරි සතුටුවන්ත දෙයක් මේ ගැන කතා කරන්න ඕනේ. දැන් මම මේ වැඩසටහන කරලා ඉවරලා මේ පවුලේ අතුලාන්තයේ සමගිය කොහොමද රඳා පවත්වා ගන්න ඕනේ, ගරුත්වය කොහොමද රැක ගන්නට ඕනේ, අම්මා තාත්තා කොහොමද දෙනාට ගරු කරන්නට ඕනේ, දරුවන්ට ආදර්ශමත් වෙන්න ඕනේ කොහොමද කියලා කතා කරලා මම ඉතින් පොඩ්ඩක් ඔය තේ එකක් හිමිනකොට එක පුතෙක් ආවා මල් ළඟට. ඇවිල්ලා මේ මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා. මම කොහොමද කතා කරන්න? අද ගොඩක් කතා කරේ ප්‍රශ්න ගැනනේ පවුල් තුල. මට සමහර දේවල් ගැන හිතනකොට දුකක් හිතෙනවා. මගේ යාළුවන්ටත් ওই මැඩම් කතා කරපු ප්‍රශ්න ටික තියෙනවා. අම්මා තාත්තාගේ අසමගිකම, ඒ නිසා අපිට ඒ දරුවන්ට තියෙන මානසික ආතතිය, ලැජ්ජාව, බය අර පස්සට යෑම ඒ දරුවන්ටත් තියෙනවා. හැබැයි මට එහෙම එකක් නැහැ. මට පුළුවන් ද මගේ අම්මයි තාත්තයි ගැන කතා කරන්න. ඉතින් මම කිව්වා හොඳයි, බොහොම හොඳයි පුතා කතා කරන්න. ඒ දරුවා කියනවා අපේ අම්මා හරි ධෛර්යවන්ත කාන්තාවක්. උදේට වැඩට යනවා. හවසට ගෙදර ආවිල්ලත් අපි තුන් දෙනාට අපේ අම්මා හරි ආදරෙන් කෑම ටික හදනවා. ඒක මහන්සියක් පෙන්වන්නේ නැහැ. ඉතින් දවසක් අම්මා වැඩ ඇරිලා ඇවිල්ලා අපි තුන් දෙනාට කෑම ටික හැදුවා. හදලා ඉතින් කෑම මේසෙටත් ගියා. ගිහිල්ලා දැන් කෑම කන්න යනවා. මොකද වෙලා තියෙන්නේ පවිත්‍රා? බත් එක පිච්චිලානේ. අම්මා තින් බත් එක පිච්චිලා. දැන් අම්මගේ පුරුද්දක් තිබුණා. අම්මලාගේ පුරුද්දක් තමයි ඉස්සෙල්ලාම කෑම ටික බෙදන්නේ. මං කියන්නේ ආදි කාලේ අම්මලා ගැන මේක ටිකක් කියන්නේ ඉස්සෙල්ලාම බත් එක බෙදන්නේ කාටද? තාත්තට සැමියාට. හැබැයි එදා මේ අම්මා බත් ටික බෙදුවේ නෑ සැමියාට. උඩම ටික දුන්නේ හොඳම ටික දුන්නේ කාටද? දරුවට. දෙවනි බත් බලනකොට ටිකක් වැඩිපුර පිච්චිලා. හැබැයි තාත්තට බෙදලා දුන්න දරුවා මේක දැක්කා. ඒ පුංචි මනස බලන්න කොයිතරම් ශාස්ත්‍රීයයිද කියලා මටත් ඇස් වලට කඳුළු ආවා. ඒ දරුවා එක කියනකොට හරි අභිමානයක් දැනුණායි පවුල හා සම්බන්ධව. දැන් පුතාට දැන් හරි ප්‍රශ්නයක්. දැන් තාත්තා හොඳට අර ව්‍යංජන බෙදාගෙන දැන් කෑම තාත්තා කන ගමන් දැන් පුතා තාත්තා දිහා තමයි බලන්නේ වැඩිපුර. තාත්තා එකපාරටම දැන් කෑමට බෙදාගෙන අම්මට මද සිනහවක් එහෙම හැබැයි වෙනනම් ගෙවල් කොහොමද වෙන්නේ බත් මුට්ටි උඩින් එහෙම මෙහෙම යනවනේ නේද ලුණු ටිකක් මදි වුණා. අනිවාර්යයෙන්. හැබැයි මේ තාත්තා මේ පුතාගෙන් අහනවා පුතා අද කොහොමද වගේ ඉස්කෝලේ වැඩ? ඊට පස්සේ පුතා කියනවා දැන් පුතා කියනවා මට ඒ වෙලාවේ මට දුන්න උත්තරේ මට මතක නෑ. ඒ තරමට මම කුතුහලයක් තිබුණේ. ඊට පස්සේ දැන් තාත්තත් කෑම ටික කාලා දැන් පුතා නැගිටලා යනකොට පුතාට ඇහෙනවලු අම්මා හිමින් සැරේ තාත්තගෙන් අහනවා මහත්තයා අද බත් නම් ටිකක් පිච්චිලා වට කන්න පුළුවන් වුණාද කියලා.
ඊට පස්සේ තාත්තා මොන උත්තරයක් දෙන්නේ නැද්ද පවිත්‍රා? මං හිතන්නේ ඔය කතාව යන ස්වභාවය අනුව බොහොම ධනාත්මක පිළිතුරක් ලබා දුන්නාද? ඔව් තාත්තා කියලා තියෙනවා. තාත්තා කිව්වලු ඉතින් කාන්ති මේ බත් පිච්චුනහම මොකද වෙන්නේ? මං කාලෙකින් අද තමයි රහට කෑම ටිකක් කෑවේ කියලා තාත්තා කියලා. පුතාට ඇහිලා තියෙනවා ඒක කියනවා. හැබැයි පුතාට තාමත් කුතුහලයක් තාත්තා ඇත්තට මේක හදවතින්මද කිව්වේ. ඇත්තටමද අම්මට කීවේ කියලා. ඉතින් අම්මත් ඇත්තටම කියලා තමයි සමා වෙන්න කියපුවාම ඉතින් තාත්තා මද සිනහවක් පාලා පුතාත් එක්ක නිදා ගන්න ඇවිල්ලා. පුතා දැන් ආයි ප්‍රශ්නයක් අහනවා. තාත්තා පුතාට දැන් නිින්ද යන්නේ නැහැ මේක අහන්නම ඕනේ. අද කාලේ මම මේ පණිවිඩය දෙන්නේ අද කාලේ දරුවන්ට දෙමව්පියන්ට මේ සහ සම්බන්ධතාවයන් දරුවන්ගේ එක සම්බන්ධතාවයක් නැහැ බිරිඳ එක්ක සම්බන්ධතාවයක් නැහැ සැමියා එක්ක සම්බන්ධතාවයක් නැහැ මං ගිය සතිය මතක් කරා කවුද හොඳ මිත්‍රයා හොඳම යාළුවා කියලා කට්ටිය එකතු කරගෙන තියෙන්නේ ඒක නිසා වට ගෙදර බොහෝ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා දැන් මේ පුතා තාත්තා එකක් තාත්තා ඇත්තටම තාත්තා මේ අර කෑම කෑවේ ආසාවෙන්ද ඊට පස්සේ කියනවා ඔව් පුතා ඇත්තටම කියනවා නම් අම්මා ඔයාගේ අම්මා අද ගෙදර ආවේ ගොඩාක් මහන්සි වෙලා. ඉතින් ඒ අඩුපාඩුකම් අපි ඕනට වඩා කතා කරන්න හොඳ නැහැ. මට පුතාට එක දෙයක් කියන්න තියෙනවා. මේ ලෝකේ අඩුපාඩු නැති තැන් නැහැ. අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකේ හොයාගන්න බෑ. මේ ලෝකෙන් පිරලා තියෙන අඩුපාඩුකම් වලින්. පුතා ඒක ඉගෙන ගන්න ඕනේ. අඩුපාඩුකම් විදිහට දකින්න නැතුව ඒවා පුරවාගෙන ඒවා වෙනස් කරගෙන යන්න මයි පුතා පුරුදු වෙන්න. මං හිතනවා පවිත්‍රා පවුලක තියෙන්නට ඕනේ මෙන්න මේ කතන්දරය ඇතුළත කතාව පුංචිම දෙයක් වුණත් මට එන්නේ ගොඩාක් ප්‍රශ්න සමහර විට ඕව නෙමෙයි ඊට වඩා ඊටාම හරි පුංචිම දෙයක් සමහර විට බිරිඳට මොන හරි දෙයක් ගෙදරට ගේන්න කියපම සැමියාට ගේන්න අමතක වුණාම ගෙදරින් සැමියාව දාලා යන කතන්දර අද තියෙන්නේ ඒ වගේම තමයි හදිස්සියේ හරි ටෙලිෆෝන් කෝල් එකක් දෙලා ඒ කෝල් එකට උත්තරයක් දුන්නේ නැති වුණාම ගෙදරින් යන කතන්දර අද මට එන්නේ සමහර විට ගෙදර එනකොට පොඩ්ඩක් පරක් වුණාම එහෙම නැත්නම් අර තමන්ගෙන් පුංචි දෙයක් හරි අර මම බිරිඳ ගැනත් කතා කරනවා මොකද සැමියාගෙන් වෙන්න ඕන දේවල් ටිකකුත් තියෙනවා ඒ අතරේ අපි අවබෝධ කරගන්න. ඒ වගේ පුංචි දේවල් තමයි පවිත්‍රාද බොහෝ පවුල් ආරවුල් වලට අසමගියට හේතු වෙන බොහෝ කාරණා. ඒ වගේම තමයි දියණියක් හම්බුණා මට. ඒත් ඇයගේ මව ගැන කිව්වේ. අද ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවා මම හොඳ වෙලා මගේ සැමියා හරි දරුවෝ හරි වටේ ඉන්න අය වැරදිකාරයෝ බවට පත් කරන්න මගේ ගොඩක් වැරදි තියාගෙන. එතකොට මම වෙන්න ඕනේ මොකක්ද? බිරිඳක් විදිහට කාන්තාවක් විදිහට අපි ඒ ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ ඒ වගේම තමයි ඔබට දුකක් පීඩාවක් එනකොට ඒව අවම කරගන්නේ කොහොමද කියලාත් මම කියලා දෙන්නම් කොහොමද මේකෙන් වෙනස් වෙන්න ඕනේ කියලා. ඒ දියණිය කිව්වෙත් ඇගේ ආදරණීය මව ගැන. ඉතා උදාර කාන්තාවක්. මොකද ඇය ඒ පොඩි කාලේ මවත් එක්ක ඉන්නකොට බොහෝ පවුලේ හැල හැප්පීම් තිබිලා තියෙනවා. මවට විශේෂයෙන්ම මානසික පීඩාවල් මවට වැඩියෙන් තිබිලා තියෙනවා තමන්ගේ පියාගෙන්. ඇය දැන් විවාහක කාන්තාවක්. එතකොට ඇය ඇයගේ පවුල් ජීවිතය ඇයගේ මවගෙන් ගත්ත ඉවසීම ඒ ආදරයේ සෙනෙහස තමන්ගේ දරුවන්ට සැමියාට දෙන්නේ කොහොමද කියන එක කතා කරා මාත් එක්ක. ඇය කීවේ පියා බීලා එනවා ගෙදර මත් වතුර බොන කෙනෙක්. මව හරි උපේක්ෂාවෙන් පියා දිහා බලලා තියෙනවා. එතකොට හැම වෙලාවකම දරුවෝ කෑ ගහලා තියෙනවා. ඇයි අම්මා තාත්තට කෑ ගහන්නේ නැත්තේ එපා කියන්නේ නැත්තේ. ඒතර කියලා තියෙනවා පුතේ ඒගොල්ලන්ගේ තාත්තා. එතකොට තාත්තගේ මොකක් හෝ අඩුපාඩුවක් නිසාවට තමයි ඔහු මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට මට තාත්තා බීලා එනකොට ඔහු ඉන්නේ අසිහියෙන්. මම ඉන්නේ සිහියෙන්නේ. එතකොට මට රණ්ඩු වෙන්න බෑ. තාත්තට සිහිය ආවම තාත්තා සාමාන්‍ය පුද්ගලෙක්. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ ඔහුට අනුකම්පා කරන්න. අපි ඔහුට හයියක් වෙන්න ඕනේ, ශක්තියක් වෙන්න ඕනේ. ඒක නිසා පුතාලගේ තාත්තනේ. එතකොට පුතාලා ඒක තාත්තගේ අභිමානය නැති කරගන්න මම කැමති නැහැ. ඒකත් මට හොඳ කතන්දරයක් වුණා. ඒකට හේතුව අද දරුවෝ ඉස්සරහ අපිට තමන්ගේ දරුවන්ගේ තාත්තට එමෙතන සැමියාට කතා කරන්නේ ඊටාම අමානුෂික පවිත්‍ර මුලදී කිව්වා වගේ ඒවා කියන්න බෑ සමාජගත කරන්න බැරි විදිහට තමන් හරි වෙන්න තමන්ගේ ස්වාමියාගේ අභිමානයට පහර දෙනවා විනාශ කරනවා. එතකොට ඒ හරහා දරුවන්ගේ ජීවිතවලට වුන් විවාහයටපත් වුනහම වුණුත් ගොඩක් බයෙන් ඉන්නේ තමන්ගේ සැමියා ගැන හරි සැකයෙන් අවිශ්වාසයෙන් ඉන්නේ ලං කරගන්න බෑ. මගේ තාත්තා වගේ මගේ අම්මා මට දුන්නේ මෙන්න මේ දේවල් කියලා ඔවුන්ගේ ජීවිතත් බොහෝ අවුල් වෙන අවස්ථා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ පවිත්‍රා මේ අලුත් අවුරුද්ද විතරක් නෙමෙයි ඔබේ ජීවිතේ මරණ තුරාවට පවත්වගෙන යන්න ඔබට සැනසීමෙන් සැහැල්ලුවෙන් ජීවිතය අරගෙන යන්න ඔබේගේ ඉවසීම කියන එක ප්‍රගුණ කරන්නට අවශ්‍ය වෙනවා. ඒ ඉවසීම කියන්නේ අර ඒ වෙලාවට දැන් හිතන්නකෝ දැන් Tamanට සැමියා බනිනවා. එහෙම නැත්නම් බිරිඳත් එක්ක රණ්ඩු කරනවා. ඔබ දෙදෙනා එකතු වුණේ අකමැත්තෙන් නෙමෙයිනේ. යම්කිසි කැමැත්තක් ඇතුවනේ. යම්කිසි දෙයක් දැකලානේ.
යම්කිසි ඔබේ කැමැත්තක් තිබුණානේ සැමියාගේ. ඔබ යම්කිසි කැමැත්තක් තිබුණාගේ බිරිඳ විශේෂයක් තිබුණානේ. ඔබ ඒ දවස්වල ලස්සනයි කිව්වද දැන් කැත වෙන්න විදියක් නැහනේ. කැත වෙනවා අපි කියන්නේ අපි හැමදාම එක විදියට ඉන්නේ නැහැ. අපි වයසට යනවා. එතකොට අවුරුදු 20 දැක්ක කෙනා අවුරුදු 50 දකින්න බලාපොරොත්තු වෙන්න එපා ඒ විදිහටම. එතකොට යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීමේ වෙනස් වීම ඔබ අවබෝධ කරගන්නට ඕනේ. ඒ අවබෝධය තුලින් ඔබට පුළුවන් ඔබේ ගෙදර ඇතුළාන්තයේ ගැටෙන ගැටීම් අවම කරගන්න. අර සාමගිය, සාමය, සමාදානය, බලා ගැනීම, ආදරය, සෙනෙහස, රැකවරණය, විශේෂයෙන්ම ගරුත්වය කියන එක ඇති කරන්නට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මං හිතන්නේ මීට වඩා හිතිය යුතුයි කියන එක තමයි මට මේ අවුරුද්දේ දෙන්න තියෙන ලොකුම පණිවිඩය පවිත්‍රා. ඔව්. ඔබ කතාවේ හොඳම තැනකින් අවසන් කළා මට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න. දැන් ඔබ කිව්වා වගේ අපි ඒක කාලෙකදී බොහෝම ආදරෙන් වැළඳගත් චරිතෙම තමයි පසුකාලීනව මේ ලෝකේ ඉන්න අවලස්සනම ගැහණිය බවට පත් වෙන්නේ, අයහපත්ම ගැහණිය බවට පත් වෙන්නේ. එතකොට අකාර්යක්ෂම අපිලිවෙලම ගැහණිය බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයාගෙන්වත් කඩවසම් කියපු ස්වාමි පුරුෂයා අද දවසේ වෙන විට ඔහු මේ ලෝකයේ ඉන්න දුර්වලම චරිතය බවට පත් වෙලා තියෙනවා. සමහර පෞල් සංස්ථාවල තුලදී ඔහු ආර්ථික අතින් වැටිච්ච පහළම චරිතය බවට පත් වෙලා තියෙනවා මේ පෞල කියන කුටුම්බය තුලදී. මේ සියලු කාරණා මේ විදිහට පරිවර්තනය වෙන්න ඔබ දකින විදිහට ඔබගේ වෘත්තීමේ අත්දැකීම් තුළ මොන වගේ කරුණු කාරණාද හේතු වෙලා තියෙන්නේ? මට විශේෂයෙන්ම එක වචනකින් කියනවා නම් පවිත්‍ර අනවබෝධය. අපි බොහෝ වෙලාවට ජීවිතවලට ඇතුල් දැන් ජීවිතවලට ඉස්සර අපිට බොහෝ දේවල් ජීවිතේට පෞල් ජීවිතයකට ඇතුල් වෙනකොට වටිනාකම් ටිකක් දුන්නා පෞලේ ඇතුලේ අරගෙන යන්න. සැමියාගේ ප්‍රශ්න අපි විශේෂයෙන් මට උනත් ඒ දේ දුන්නා මගේ පෞල් වලින්. සැමියාගේ ගෙදර ප්‍රශ්න මේ ගෙදරට ගේන්න එපා. මේ ගෙදර ප්‍රශ්න සැමියා ගෙදරට ගෙනියන්න එපා. ඔයාලා දෙන්න පෞල් ජීවිතය අරගෙන යන්න. එතකොට අපි හැම වෙලාවකම වැරදි අඩපාඩු ගෙදරට කියන්න ගියපුවාම අද වෙලා තියෙන්නේ ඒකයි මම ගොඩක් වෙලාවට යන අවබෝධය දියණියකගේ ප්‍රශ්නයක් සැමියාත් එක්ක තියෙනවා දියණිය කතා කරලා දෙමව්පියන්ට කියනකොට එකම වචනේ කියන්නේ ඔයා වැඩි නෑ එන්න ගෙදර. ඒක නෙමෙයි කියන්න ඕනේ අඩුපාඩුකම් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න ඕන තරම් එනවා ඉදිරියේ. ඕක විතරක් නෙවෙයි ඊට වඩා තව බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. ඒක නිසා ඉවසීමෙන් පුතේ කටයුතු කරන්න කියන එක දෙමව්පියන්ගෙත් වගකීම දරුවන්ට කියලා දෙන එක මේ අනවබෝධය. අවබෝධය ඇති කරගත්ත තැන මම හිතනවා ප්‍රශ්න අවම කරගන්නට පුළුවන් පවිත්‍රා. ඒකට දැන් තව උදාහරණයක් කියන්න පුළුවන් නම් දැන් එක තරුණ යුවලක් ආවා. ඒ යුවල ඇත්තටම මේ දෙන ජීවිතය අරගෙන ගියා. දැන් දියණියට කිසිම දෙයක් ගෙදර පුරුදු කරලා නැහැ. ඒ කියන්නේ ගෙදර වැඩ ටික පුරුදු කරලා නැහැ පවිත්‍රා. එතකොට සැමියා බලාපොරොත්තු වෙනවා. දැන් සැමියා ගොඩක් වෙලාට ආදරයත් එක්ක මවගේ ආදරය, පියාගේ රැකවරණය, ඒ සියල්ලමත් එක්ක ආපු කෙනෙක්. එතකොට දෙන්න දෙපැත්තක ජීවත් වෙච්ච දෙන්නෙක්. එතකොට දැන් අර තරුණ පුතා බලාපොරොත්තු වෙනවා තමන්ගේ බිරිඳගෙන් මව දුන්න රැකවරණය, ආදරය, ගරුත්වය දැන් ඇයගෙන් ලැබෙන්නේ නැහැ. එතකොට මම ඇයත් එක්ක පෞද්ගලිකව කතා කරපුවම අපේ අම්මා මට ඒවා කියලා දුන්නේ නැහැ. අපේ අම්මා මට ඒවා පුරුදු කරේ නැහැ. මොකද අපේ අම්මත් ඒ දේවල් කරේ නැහැ. එතකොට එහෙම වුණාම පවිත්‍රා පවුලක ලොකු ආරවුල් ගැටීම් ටිකක් වෙනවා. මොකද අර ඒක අර දෙකකින් එන්නේ. ඒක නිසා තමයි අපි හැම වෙලාවකම කියන්නේ ඕක බටහිර ලෝකේ කතෝලික සමාජයේ ඇත්තටම තියෙනවා මේ පවුලක් එකතු වෙන්න කලින් දෙදෙනෙක් එකතු වෙන්න කලින් අපි කියනවා ප්‍රී මැරේජ් කවුන්සලින් කියලා තියෙනවා. විවාහයට පෙර සූදානම කියලා. මේ අයට මේ අවබෝධ කරගන්නට බැරි, තේරුම් ගන්නට බැරි දේවල් ටිකක් තියෙනවා. ඒ කවුන්සලින් හරහා උපදේශනය හරහා ජීවිතය එකතු කරගන්නට පුළුවන්. දැන් ඔය වගේ ප්‍රශ්න තියෙනවා කතා කරන්න පුළුවන් නේ පවිත්‍රා. එතකොට ඒ අවබෝධයක් ඇති වුණාම ජීවිතේ යම් ප්‍රශ්නයක් ඇති වෙනකොට ටක් ගාලා මතක් වෙනවා මේක නේද කිව්වේ. සැමියා බලාපොරොත්තු වෙන්නේ මේක නේද? මේක නේද මගේ බිරිඳ ගාව තියෙන අඩුපාඩු. එහෙනම් ඒක හදාගෙන යන්න ඕනේ. ඉවසීම එතනදී ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි කරන්න ඕනේ. මොකක් හෝ අඩුපාඩුවක් තියෙනවනේ. එතකොට ඒ අඩුපාඩුව පුරව ගන්න දෙදෙනා සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා නොකර බොහෝ තැන්වල ගිහිල්ලා එක එක්කෙනාට තමන්ගේ ප්‍රශ්න කතා කරලා සමාජයට කියලා දෙදෙනාට එපා වෙන තැනට ගිහිල්ලා ඒකට දෙමව්පියෝ මැදිහත් වෙලා ගැටුම් ඇති කරගෙන සම්පූර්ණම මේ පවිත්‍රා අර තමන්ගේ ළඟම තියෙන ප්‍රශ්නට උත්තර හොයන තැනක ලෝකයකට ගිහිල්ලා ලොකු ප්‍රශ්න ගොඩක් ඇති කරගෙන. ඉතින් ඒක නිසා මම හිතනවා විශේෂයෙන්ම වෙන්න ඕනේ දෙදෙනාගේ අර අන්‍යෝන්‍ය අවබෝධය කියන එක විශේෂයෙන්ම තියෙන්න ඕනේ අද තරුණ අයට විශේෂයෙන්ම. ඒ වගේම තමයි ඉවසීම කියන එක වැඩිපුර ප්‍රගුණ කරන්න ඕනේ ඔබ. ඒ ඉවසීම තුලින් ඔබට බොහෝ දේවල් නැවතිලා ජීවිතයට එකතු කරගන්නට පුළුවන්. අර බයිබලයේ කියලා තියෙනවානේ යම් දෙයක්
අපි බොහෝ වෙලාවට අර දර ගින්දර පත්තු වෙන දර අවශ්‍ය වෙනවනේ. දර නිවිලා ගියපු තැන දර අවශ්‍ය නැති තැන මොකද වෙන්නේ? අර ප්‍රතිවාදියේ කර වාද විවාද කරන්නෙක් නැති තැන දැන් සාමයක් තියෙනවා. ඒක නිසා ඔබත් ජීවිතයට එකතු කරගන්නට අවශ්‍ය වෙන්නේ මේ ඉවසීම, දයාව, කරුණාව, මෛත්‍රිය කියන එක. ඒ වගේම තමයි ගරු දෙදෙනා එකිනෙකාට ගරු කරගන්න. ප්‍රශ්නයක් ආපු වෙලාවක එක්කෙනෙක් ඉවසන්න. එහෙම නැත්නම් මේ මගේ මහත්ය, අපේ මහත්යනේ මගේ මහත්යනේ, මේ මගේ නෝනනේ. එතකොට එතන ඉවසීම තුලින් Tamanට පුළුවන් මේ ප්‍රශ්නය අවම කරගන්න. මගේ මහත්යට දැන් ටිකක් තරහා ගිහිල්ලා බිරිඳට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් සැමියාට හිතන්න පුළුවන් මගේ නෝනට දැන් ටිකක් තරහා ගිහිල්ලා. මං චුට්ටක් කාම් වෙන්න ඕනේ. මට ටිකක් නිහඬ වෙන්න ඕනේ. ඒ තුලින් Tamanට පුළුවන්. එතකොට මේ ප්‍රශ්න ඒ වෙලාවේ ආවා තමයි. හැබැයි ටිකක් වෙලාවක් ගිහිල්ලා අර ප්‍රශ්න ටිකක් එහෙට මෙට වුණාට පස්සේ දෙන්නට එකතු වෙලා කතා කරන්න පුළුවන් පරිසරයක් හදා ගන්නට ඕනේ. මෙහෙම දෙයක් සිද්ධ වුණා. මට ඒක තේරුන්නේ නැහැ. මට ඒහා සම්බන්ධව මම අනවබෝධයෙන් කතා කරා වෙන මට කෑ ගැස්සුණා. මට එහෙම දෙයක් සිද්ධ වුණා. ඒක නිසා මට සමා වෙන්න. සමා වෙන්න කියන එක උනත් දැන් අද කියන්න ප්‍රගුණ කරලා නැහැ. ඒක තමයි ලොකුම ගැටලුව. මම මොකටද එයාට යටත් වෙන්නේ? මම මොකටද එයාට සෙකන්ඩ් වෙන්නේ දෙවෙනි වෙන්නේ කියන කතන්දරේ එනවා. ඒක නිසා ඔබ හැම වෙලාවකම නිහතමානී වෙන්න. ගරුත්වයක් එකතු කරගන්න. ජීවිතේ මම හැමදාම කියනවා මේක ඊටාම කෙටි කාලයක්, සුළුම කාලයක් තියෙන්නේ පවිත්‍රා. ඒක නිසා මම හැම වෙලාවකම කියන්නේ තමන්ගේ හිත ඇතුලේ සාමය, සමගි, සමාදානය ඇති කරගත්ත තැන ඔබට අන් අයත් පේන්නේ සතුටින්, සමගින්, සමාදානෙන් ඉන්න පිරිසක්. ඒක නිසා ඔබ සියලු දෙනාම අලුත් අවුරුද්දට නෙමෙයි හැමදාම ජීවිතේ පවත්වාගෙන යන්න, මේ මොහොතේ ජීවත් වෙන්න, දවසට එකතු කරගන්න පුංචිම හරි දෙයක් සතුටුමත් ජීවිතයක් ගත කරනවා කියලා අනිත් අයට සතුට දෙනවා කියන්න. තමා තුළ සතුට ඇති කරගන්නවා. මම ලබන සතියේ කතා කරනවා සතුටුමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා පවිත්‍රා. ඉස්සර නම් අපි ඇත්තටම මේ සමාජයේ මේ දික්කසාදා වෙනවා කියලා කියන්නේ කාන්තාවකට හරීම ලැජ්ජාවට කාරණාවක් බවට පත් වෙනවා. හැබැයි අද වෙන විට මේ දික්කසාදය කියන එක අමුතුම රැල්ලක් බවට පරිවර්තනය වෙනවා. ඒක ට්‍රෙන්ඩ් එකක්, ඒක විලාසිතාවක් බවට පත් වෙලා තිනවා. විශේෂයෙන්ම දැන් මට අහන්න දකින්න ලැබිච්ච කරුණ වලින් 95%ක්ම වගේ මේ දික්කසාදවලට ප්‍රධානම හේතුව, විශේෂයෙන්ම ලංකාව තුළ දික්කසාදවලට ප්‍රධානම හේතුව විදිහට දකින්න තියෙන්නේ මේ දෙමව්පියන්ගේ මැදිහත් වීම. සමහර වෙලාවට දෙමව්පියනුත් අර ඔබ කිව්වා වගේ සාර ධර්ම අතින් ගිලිහිලා තියෙන තැන දරුවන්ට කවර කතාද නේ, දරුවන්ට කොහොමද උගන්වන්නේ? අපි මොකද මේ පවුල තියෙන මේ සංස්ථාව තුළ අපි හැමෝටම මේ හැම භූමිකාවකටම පැවරිච්ච වගකීම් සමුදායක් තියෙනවා. අපි අවසාන වශයෙන් මේ වගකීම් ගැන කතා කරමු. වගකීම් යුතුයකම් වගකීම් කියලා දෙකක් තියෙනවා. එකක් තමයි දෙමව්පියන්ගේ යුතුයකම නම් දරුවන්ට යහමඟ පෙන්වන එක. යහපත් දරුවන් සමාජගත කරන එක. ඔවුන්ගේ යුතුයකමක් ඒක. එතකොට මේ යුතුයකම වගකීම් කියන එක සමාජගත කරපු දරුවන්ගේ වගකීමක් තියෙනවා. යහපත් ලෙස සමාජයේ හසුරවන්නට, යහපත් ලෙස ජීවත් වෙන්නට. ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් ඒක අවම කරගන්නට ඔබ ඒක ප්‍රගුණ කරලා තියෙන්නට ඕනේ. දෙමාපියොත් විදිහටත් දරුවන් විදිහටත් විශේෂයෙන්ම ඔබේ ප්‍රශ්නයක් එනකොට දරුවන්ගේ දෙමාපියොත් එක්ක සාකච්ඡා කරන්න එක ඉතා සුබවාදී විදිහට. එහෙම නැත්නම් මෙහෙ එන්න අපේ ගෙදර දැන් ඉඳ තියනවා කියන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ යුතුයකම් වගකීම්ට දෙගොල්ල අතරින්ම සිද්ධ වෙන තැන මම හිතනවා අර ඒ අතරතුර ජීවත් වෙන බොහෝ අයට, සමහර පවුල් සමාජිකයන් වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, මම හිතනවා උන් කායික මානසික සුවයෙන් ජීවිතේ අරගෙන යන්නට හැකියාව ලැබෙනවා. යුතුයකම් වගකීම් ටික නිසියාකාර ලෙස අවබෝධ කරගෙන ජීවිතයට එකතු කරගත්ත තැන ඔබට මම හිතනවා මේ යහපත් දෙදෙනා එකතු වෙලා කරන යහපත් පවුලක්, යහපත් නිවසක්, යහපත් පවුල් ජීවිතයක්, යහපත් සමාජයක් නිර්මාණය කරන්නට දෙදෙනාටම හැකියාව ලැබෙනවා කියන එක. ඔව්. අලුත් අවුරුද්දක් පටන් ගන්න මේ වෙලාවේදී අපේ සිතට, අපේ මනසට මේ ලැබිච්ච ධනවාදී සිතුවිලි, අලුත් සිතුවිලි ඔබේ ජීවිතේ ඉදිරියට ගෙන යන්න මනා හස්තයක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ ඔබේ පවුල ගැන කතා කරන, ඔබේ ආදරණීය පවුල රැකගන්න, ඒ ආදරය තව තවත් හෙට දවසේ වැඩි දියුණු කරගන්න ඇගේ අදහස් ඔබට කියපු අද දවසේ අපේ මැදිරියට බොහොම ගෞරවයෙන් යුතුව පැමිණිය ආධ්‍යාත්මික සංවර්ධන මනෝ විද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්න මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා සමුදෙනවා. නැවත දවසක සඳුන් අරණ තුලින්ම මුණ ගැහිීමේ බලාපොරොත්තු වෙන. ඉතින් සඳුන් අරණෙන් අපි ඔබට විශේෂාංග රසක්ම අද දවසේ අද උදේ ඉඳන් අපි ඔබට සමීප කළා. ඉතින් මේ වෙලාවේදී කෙටි විරාමයක් සඳහා අපි යන්න ඕනි. මොකද කාලය අවශ්‍යයි ඊළඟ විශේෂාංගය ඔබට සමීප කරන්න. එහෙනම් අපි ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වෙමු.